ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. මහමැතිවරණ දිනය ලබන සතියේ මැතිවරණ කොමිසම කියයි. සුරක්ෂිත රටකට ජනපතිගෙන් කාර්ය සාධක බලකායක්. පුපුරණ ද්‍රව්‍ය තොගයක් අක්‍රේපත්වෙන් සොයාගැනේ. ඇමරිකාවේ විරෝධතා රැල්ල තවදුරටත් උග්‍ර වෙයි. තරඟ පාවාදීම් ගැන ක්‍රීඩා ඇමතිගෙන් ඉඟියක්. ජාතික තලයේ ක්‍රීඩකයන් 3 දෙනෙක් ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැච් ෆික්සිං ගැන. ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ අතර මහමැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. දවසේ පුවත පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට නොගෙනීම ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දුව කළා. ඒ දින 10ක දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. අද මැතිවරණ කොමිෂන් සභාව රැස්වන්නේ මෙම තීන්දුවෙන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්. හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ අද දින ඉදිරි මැතිවරණයට අදාළ මූලික කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. ලබන සඳුදා කොමිෂන් සභාවේ සමාජිකයන් යළිත් රැස්වීමට නියමිත අතර මැතිවරණයේ පැවැත්වෙන දිනේ ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලේනිගේ මහත්මිය සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණයට සූදානම් කර ඇති බවයි. මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයේ පැවැත්වෙන දිනේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව ඇය සඳහන් කළා. රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව ආසන්න දිනයක් ප්‍රකාශයට පත් කළහොත් මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු වේගවත් කළ යුතු බවයි. ඉදිරි මහ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන ආචාර ධර්ම සහ විධි විධාන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් අද රජයේ මුද්‍රණාලය වෙත ලබා දෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මෙතර COVID-19 ව්‍යාප්තිය හමුවේ ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය බලධාරීන් අතර පැවැත්වීමට නියමිතයි. දවසේ පුවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ බව ඊයේ ලබා දුන් අධිකරණ තීන්දුව හරහා තහවුරු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රමුකල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මම විශ්වාස කරනවා ඉස්ලාමීය තීන්දුවේ වැදගත් කරුණු දෙකක්. පළවෙනි කරුණ තමයි වර්තමාන ජනාධිපතිතුමා විවස්ථානුකූලව තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙනවායි කියන එක තහවුරු වෙනවා බොහොම පැහැදිලි. ඒක ඉතා වැදගත්. දෙවෙනි කරුණ තමයි ජනතා පරමාධිපති. අපේ විපක්ෂයේ පොදු විපක්ෂයක් හැටියට ඉන්න එක්සත් ජාතික පක්ෂය, දුර්රකථනය, දෙමළ සන්ධානය, මුස්ලිම් සන්ධානය, ජනතා විමුක්ති මේ සියලු දෙනා කියන්න උත්සාහ කරේ ජනාධිපතිතුමා මේ විසිරීම නීති විරෝධයි. පාර්ලිමේන්තුව පත් කිරීමට අපහසුභාවය සම්බන්ධව නොයෙකුත් මතවාද ඉදිරිපත් කරා. හැබැයි මතවාද සියල්ල හකදාලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත්ම නිහඬව නිහතමානීව කිසිම කලබලයකින් තොරව ඔහු ප්‍රකාශ කර හිටියේ මා ගැන පළවෙනියෙන් විශ්වාසය තියෙනවා. දෙවනුව මා ව්‍යවස්ථා මේ ගන්නා වූ තීන්දුව නිවැරදිව අරන් තියෙනවා. පිස්සෝ කෑ ගහනකොට දොස්තර මහත්මයා ඉන්නවනේ බොහොම ඉතින් ඒ විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිස්සෝ ටික කෑ ගහපු දෙ කැහගාලා අවසාන අවස්ථාවේදී ඔවුන්ට යම් කිසි විදිහේ තීන්දුවක් ගන්න තියෙන තැනක් හැටියට අධිකරණය නම් කරලාම එතුමා කිව්ව අවස්ථාවක දැන් අධිකරණය නිෂ්ප්‍රභා කරලා විසි කරලා දැම්මයි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට මහමැතිවරණ ව්‍යාපාරයට ලැබීමට සිදුව තිබෙන්නේ විපක්ෂයක් නොමැතිවීම හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විදිහට ඒ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණත් අපි සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ රජයට පාර්ලිමේන්තුවේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමේ ජනතා ප්‍රසාදයක් රජයට තිබෙනවා. රටේ දේශපාලන තත්ත්වයේ සැලකිල්ලට ගැනීමේදී අපිට රජයේ පාර්ශවයේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විදිහට මැතිවරණ ව්‍යාපාරය කරන්න මට පේන විදිහට නම් විපක්ෂයක් නැතුවයි. විපක්ෂයේ බෙදීම වගේම ඒ බෙදිලා තියෙන කණ්ඩායම් දෙකටම දේශපාලන වශයෙන් ගොඩ එන්න පුළුවන්කමක් පෙන්වුම් කරන්නේ නැහැ. පතුල නොපෙනෙන ගැඹුරකට තමයි ගමන් කරමින් සිටින්නේ. දහස් සාධාරණ මැතිවරණයක් සඳහා අපි සියලු දෙනාම කැප වෙනවා. මැතිවරණයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හරහා විපක්ෂයේ ජයග්‍රහණය කර ඇති බව සමගී ජන බලවේගයේ මහලේකම් රංජිත් මදුම්බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. කොවිඩ් මර්ධනයත් දේශපාලන න්‍යායපත්‍රයත් මැතිවරණ කාලසටහනත් එකට ගියේ. ඒක නිසා තමයි මේ රටේ කොවිඩ් ආසාදිතයෝ 1600ක් පන්නලා ගියේ. අපිට ඕනකම තිබ්බේ මේ රටේ සාධාරණ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වා. තාම වෙනනොත් රටේ ඇදිරි නීති. අපි ඒක තමයි කිව්වේ ජූනි 20 වෙනිදා මේ රටේ මැතිවරණයක් තියන ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන වාතාවරණයක් නැහැ කියලා. අපි අධිකරණයට යද්දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කොමිසමේ නීතිඥවරයා කිව්වා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ රටේ මැතිවරණයක් පවත්වන්න ස්වාධීන වාතාවරණයක් තියෙනවා කියලා ප්‍රකාශයට පත් කරායින් පස්සේ සති 9ත් 11ත් අතර ගාණක් අපිට ඕන මැතිවරණය පවත්වන්න සූදානම් වෙන කාලසීම. එහෙනම් අපි අධිකරණයට ගිය කාරණේ එතන ඉෂ්ට වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් අපි ජයග්‍රහණය කළා. මේ ජනතාවගේ ජීවිත ගැන කල්පනා කළා අනතුරුදායක තත්වයක් නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වාර්තා කරායින් පස්සේ මැතිවරණේ තියෙන එක තමයි අපි ඉල්ලන්නේ. සමගි ජන බලවේගයේ විදියට අපි කියන්නේ අපි ඕන වෙලාවක මැතිවරණයකට සූදානම්. රට තුළ නිදහස් හා සාමකාමී සමාජය පැවැත්මට හානිකර අයුරින් සිදු කරන ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කොට තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට නියෝජිතයින් 13 දෙනෙකු ඇතුළත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව සුරක්ෂිත රටක් විනයගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් මෙම ජනාධිපති කාර්යසාධක බලකාය ස්ථාපිත කොට තිබෙනවා. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත් කර ඇති අතර ත්‍රිවිධ හමුදාපතිවරුන් වැඩ බලන පොලිස්පතිවරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ත්‍රිවිධ හමුදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරුන් ඇතුළු නියෝජිතින් 13 දෙනෙකු මෙම කාර්යසාධක බලකායට ඇතුළත්. අදාළ ජනාධිපති කාර්යසාධක බලකාය සතු කාර්යයන් 4ක් ප්‍රධාන වශයෙන් ගැසට් නිවේදනයක් මගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල එකී නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මද්‍රව්‍ය උවදුරට ගොදුරු වන්නන් ඉන් වැළැක්වීම සහ මද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට පියවර ගැනීම වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ බන්ධනාගාර ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා පිළිබඳ සොයා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම අදාළ කාර්යසාධක බලකාය වෙත පැවරෙන කාර්යයන් වනවා. මේ අතර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා තවත් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙසද පත් කර තිබෙන්නේ ආරක්ෂක ලේකම්වරයායි. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් උතුර නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියන් ඇතුළු නියෝජිතින් 11 දෙනෙකු මෙම කාර්යසාධක බලකායට ඇතුළත්. 2019 වසරේ පාස්කු ඉරු දින ශැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ් එදින අලුයම 1ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා වැටි ඇති බව ඊයේ අනාවරණ වුණා. ඒ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරනු ජනාධිපති කොමිෂන් සභාව හමුවේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ශැංග්‍රිලා හෝටලයට එක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉල්හාම් අහමඩ්ගේ බිරිඳගේ සහෝදරයයි. ෆාතිමා ජිෆ්රි නම් තම සහෝදරිය කුඩා කාලයේ සිටම සාමාන්‍ය යුවතියක් ලෙස හැදී වැඩුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. 20 වන වියේ පසු සිය සහෝදරිය 2012 නොවැම්බර් 4 වනදා යෝජිත විවාහයක් ලෙස ඉල්හාම් අහමඩ් සමග විවාහ වූ බවත්
දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට පදිංචිය සඳහා ගිය බවත් සාක්ෂිකරු පැවසුවා. විවාහයෙන් අනතුරුව නැගණිය සහ ඇගේ සැමියා වූ ඉල්හාම් අහමඩ් තම පවුල සමග පැවති සබඳතා ක්‍රමක්‍රමයෙන් අඩුව බව පැවසූ සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේ නැගණිය අන්තවාදී අදහස් දරන තැනැතියක් බවට පත් වූ බවයි. එවැනි අන්තවාදී මතවාදයන් හේතුවෙන් තම විවාහයටද සහභාගී නොවූ සිය නැගණිය සහ සැමියා ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට ඡන්දය පාවිච්චි කළ නොහැකි බවටත් ඉස්ලාම් රාජ්‍යයක් නම් ඊට අවස්ථාව ඇති බවටත් පැවසූ බව සාක්ෂිකරු අනාවරණ කළා. වරක් තම පියා සිංහල ජනතාවට සහ පන්සල්වලට උපකාර කරන බව දැනගත් ඉල්හාම් අහමඩ් තම පියාට දැඩි ලෙස පරිභව කළ බව පැවසූ සාක්ෂිකරු ඒ පිළිබඳව සිය නැගණියකින් විමසූ විට තමාද තම සැමියාගේ පාරේ ගමන් කරන බවට පිළිතුරු දුන් බව සාක්ෂිකරු පැවසුවා. ඔහු කොමිසම හමුවේ පැවසුවේ එම කාල සීමාව තුළ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මුස්ලිම් පිළිවෙත් මෙන්ම මද්‍රසා සහ උලමා සභාද දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ තම නැගණිය ඉල්හාම් අහමඩ් මෙන්ම දැඩි ආගමික අන්තවාදී මතවාදයක එල්බගෙන සිටි බවයි. පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනේ උදෑසන 8:30 අතර කාලයේදී නැගණිය සිය මවට දුරකථනින් අමතා ඉක්මනින් සිය නිවසට පැමිණ ලෙස පැවසූ බව සාක්ෂිකරු පැවසුවා. ඔබ දුකින් සිටින්නේ මන්දයි එහිදී මව විමසූ අවස්ථාවේදී පෙරේදා රාත්‍රියේ එකට පමණ සිය සැමියා පැමිණ දරුවන් වඩාගෙන හඬා පිට වූ බවටත් මේ වනතුරු ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවටත් නැගණිය පිළිතුරු දී ඇති බව මෙහිදී සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළා. කෙසේ වෙතත් ඉන් අනතුරුව සිය මව නැගණිය බැලීම සඳහා දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට ගිය බව පැවසූ සාක්ෂිකරු එහිදී තම දරුවන් බලා ගන්නා ලෙසට නැගණිය මවට පැවසූ බවද සඳහන් කළා. සාක්ෂිකරු සඳහන් කළේ දහවල් 1:30ට පමණ ආහාර ගැනීමට මව පහත මාලයට පැමිණි අවස්ථාවේදී පොලිසිය එම නිවසට පැමිණ තිබූ බවයි. එම අවස්ථාවේදී බෝම්බ පිරීම සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා. පසුව මව තම නිවසට පැමිණ රූපවාහිනිය නැරඹීමේදී මෙම සිද්ධිය දැනගත් බව සාක්ෂිකරු ප්‍රකාශ කළ අතර එහිදී කොමිසම විමසා සිටියේ බෝම්බ පුපුරා ගියේ ඔබගේ මව මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ සිටින අවස්ථාවේදී නේද යන්න පිළිබඳවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තම මවට මතකයක් නොතිබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. මෙහිදී සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේ ඉල්හාම් අහමඩ් විසින් සිය නැගණියගේ අදහස් දැඩි ලෙස වෙනස් කිරීමක් හෙවත් බ්‍රේන් වොෂ් කිරීමක් සිදු කර තිබූ බවයි. ඉල්හාම් අහමඩ්ගේ පියාවන ඉබ්‍රාහිම් හජ්ජාර්ගේ දේශපාලන සබඳතා පිළිබඳව ජනාධිපති කොමිසම කළ විමසීමකදී JVP එක සමග ලොකු දේශපාලන සබඳතාවක් තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මාස 3ක සිට සේවය කළ ගලහ ප්‍රදේශීය පදිංචි කාන්තාවක්. ඇය පැවසුවේ ඉල්හාම් අහමඩ්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමාට වැඩි අවබෝධයක් නොමැති නමුත් අවස්ථා රැසකදී ඔහුගේ සියම් ලිපි ලේඛන තොගයක් ගිනිබත් කරන ආකාරය දුටු බවයි. A4 ප්‍රමාණයේ කොළ එලෙස ගිනිබත් කළ බව පැවසූ සාක්ෂිකාරිය ඒවායේ ඉංග්‍රීසි අකුරු තිබුණු තමා දුටු බවත් පෙන්වා දුන්නා. 2019 අප්‍රේල් 21 වෙනිදා දහවල් පොලිස් නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ තමන් ඇතුළු පිරිසක් වෙනත් ස්ථානයකට යොමු කළ බවත් තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉහළ මාලයට ගිය බවත් ඇය ප්‍රකාශ කළා. එහිදී දොර අරින්න යනුවෙන් නිලධාරියෙකු පවසන ශබ්දය ඇසුණු බව පැවසූ සාක්ෂිකාරිය ඉන් අනතුරුව බෝම්බය පුපුරා ගිය බවද කොමිසම හමුවේ අනාවරණ කළා. අක්කරේපත්තුව ඉත්තියඩි කල්ප ප්‍රදේශයේ පොහොර උර 3ක් තුළ සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යබල නිලධාරීන් සහ පොලිසිය සමත් වී තිබෙනවා. අක්කරේපත්තුව පොලිස් වසමේ ආලයාඩි වෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඉත්තියට කල්ප ප්‍රදේශයේ පොහොර උර 3ක් තුළ සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට කල්මුනේ විශේෂ කාර්යබල නිලධාරීන් සහ අක්කරේපත්තුව පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා. අක්කරේපත්තුව 241 බලසේනා මුලස්ථානයේ සේවය කරන ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු තම නිවාඩුව ගත කරන කාලය තුළ ඉත්‍යාදි කල්ප ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙම සැකසහිත පුපුරණ ද්‍රව්‍ය බහලු උරතුර දැක ඒ පිළිබඳව තම සේවා ස්ථානීය නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යබල නිලධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඒ අතර මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක්, මිලිමීටර් 61 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක්, RPG උණ්ඩ 4ක්, ක්ලේමෝ බෝම්බ දෙකක්, AK 400 වර්ගයට අයත් බෝම්බ 3ක්, SFG 87 වර්ගයේ බෝම්බ දෙකක්, දුම් බෝම්බ, ෂොට්ගන් උණ්ඩ, ට්‍රැපින් බෝම්බ මෙන්ම තවත් උපකරණ ද්‍රව්‍ය තොගයක්ද ඇතුළත්. අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය අක්කරේපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර අධිකරණය මගින් ලබාගත නියෝගයක් මත පුපුරණ ද්‍රව්‍ය තොගය ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ඉතා ආරක්ෂිතව නිෂ්ක්‍රීය කර තිබෙනවා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අංගුලාන සහ රත්මලාන ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි.
අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවටගෙන නැත්තේ අවුරුදු 26 හා 36 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. අදාළ පුද්ගලයන් දෙදෙනා පසුගිය මැයි 29 වනදා අලුයම ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට මෝටර රථයකින් පැමිණ වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කළා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 225ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මින් පෙරද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 6 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නව ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගියා. ඊයේ හමු මෙම නව ආසාදිතයින් 40 දෙනාගෙන් 32 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි අයයි. විදේශයන් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි COVID-19 ආසාදනය වී හමු වූ 32 දෙනාගෙන් 27 දෙනෙක් කටාර් රාජ්‍යය සිට පැමිණි පුද්ගලයන්. යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කුවේට් සිට පැමිණි 30 දෙනෙක් සහ ඩුබායි හා රුසියාවේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවයි. එමෙන්ම නාවික හමුදාවේ සමාජිකයන් 7 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. නාවික හමුදාවේ පවුලකට සම්බන්ධ පවුලක නිරෝධායන වෙමින් පවතින පුද්ගලයෙකුට ඇතුළත 40 දෙනෙක් තමයි වාර්තා වුණේ. මේ දක්වා ශ්‍රී ලංකාව තුල සමාජය තුලින් සොයාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 409ක් හැටියටයි වාර්තා වන්නේ. නාවික හමුදාවේ 763කුත් විදේශ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණි අයවලුන්ගෙන් 510කුත් ආකාරයට කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාවේ වාර්තා වුණා. COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලබන සංඛ්‍යාව 823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 849ක්. නිරෝධායන මධ්‍යස්ථාන 43ක් මේ වන විට මෙරට තුළ පවත්වාගෙන යනු ලබන අතර ඒවායේ නිරෝධායනයට යොමු කර සිටින පුද්ගලයන් සංඛ්‍යාව 5243ක්. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 10ට ඇඳුම් නීතිය පැනවෙන අතර එය ජූනි 6 සෙනසුරාදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි. ඒ අනුව හෙට සහ පොසොන් පොහොය දින සිකුරාදා දෙදින තුළ මුළු දිවයිනටම ඇඳුම් නීතිය ක්‍රියාත්මක වනවා. ඇඳුම් නීතිය ක්‍රියාත්මක බැවින් හෙට රජයේ කාර්යාලය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 64 ඉක්මවනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,82,412ක්. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 64,85,571 දක්වා ඉහළ ගියේ. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 1,15,981ක් වාර්තා වීමත් සමගයි. ගත වූ පැය 24 තුළ නව මරණ 4,669ක් වාර්තා වීමත් සමග ලෝපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,82,412 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 21,882ක් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18,81,205 දක්වා ඉහළ ගිය අතර සිදු ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,08,059ක්. දකුණු ඇමරිකානු කලාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 27,263ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,58,237 දක්වා ඉහළ ගියා. ඇමරිකාවට පසු වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. තත්ත්වය එසේ වුවද රියෝ ද ජනෛරෝ නුවර සංචරණ සීමා ලිහිල් කිරීමට බ්‍රසීල බලධාරීන් පියවර ගෙන තිබුණා. මේ අතර යුරෝපයේ වැඩිම COVID-19 මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2,77,985 දක්වා ඉහළ ගොස් ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 39,369ක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් ඡන්ද විමසීමක් පැවැත්වෙන ආකාරයයි මේ. Blackford, Ross, Skye and Loch Aber. Aye. Aye. Sorry for that. Ian Paisley, Northampton, aye. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ චීනයේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 90 දෙනෙකු පමණක් හමු වී ඇති අතර එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,021ක් දක්වා ඉහළ ගියා.
චීනයේ සිදු ඇති සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 4634ක්. මේ අතර මාස 4කට වැඩි කාලයක් COVID-19 වෛරසයෙන් පීඩා විඳි ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරයෙකු ඊයේ මේ යාමත් සමග වෛරසයේ ව්‍යාප්තිය පාලනයට චීනයේගත් ඉදිරි ක්‍රියාමාර්ග පසුබෑමකට ලක්වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ආචාර්ය හු වයිෆෙන් නැමැති වෛද්‍යවරයාගේ මරණයට හේතුව චීන බලධාරීන් ප්‍රසිද්ධ කර නොමැති නමුත් එරට සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල එම පුවත ශීඝ්‍රයෙන් සංසරණය වනවා. මේ අතර දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුල නව ආසාදිතයන් 8821ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,7191 දක්වා ඉහළ ගියා. ඉන්දියාවේ සිදු ඇති COVID-19 මරණ සංඛ්‍යාව 5829ක්. කෙසේ වෙතත් මේ වන විට සංචරණ සීමා සහ නිරෝධායන රෙගුලාසි බොහෝමයක් ලිහිල් කර ඇති ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන ඉලක්කයක් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. सरकार जो डिसीजंस මෙත්‍රපුරණේ COVID-19 වෛරසයට එරෙහිව ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම ප්‍රමුඛ ඉලක්කයක්. ඒ සඳහා රජය කඩිනමින් එක තීරණ ගන්නවා. लेकिन साथ साथ में ऐसे भी फैसले लिए गए हैं जो लॉन्ग रन में देश की मदद करेंगे. අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන වෙරළ තීරය කිසියම් පිරිසක් පස්පුරවා වනසාදමා තිබෙනවා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන සුන්දර වෙරළ කලාපයයි මේ. පසුගිය දින කිහිපයේ කිසියම් පිරිසක් මෙම සුන්දර වෙරළ තීරය පස්දමා පුරවමින් මාර්ග ඉදිකරන බවට හිරු CIA වෙත තොරතුරු අනාවරණ වුණා. ඒ අනුව අඩ්ඩාලච්චේන වෙරළ තීරයට ගිය හිරු CIA කණ්ඩායමට දැකගත හැකි වුණේ බැකෝ යන්ත්‍ර භාවිත කරමින් වෙරළ කලාපය සුණු විසුණු කර ඇති බවයි. හිරු CIA වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී හෙළිවුණේ අඩ්ඩාලච්චේන දිහිවර බරායට ගමන් කිරීම සඳහා මාර්ග තැනීමට මෙම වෙරළ කලාපයේ අනවසරයෙන් පස් පුරවා ඇති බවයි. එම ක්‍රියාවලිය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ගෙන නොමැති බවද අප කළ විමර්ශනයේදී හෙළිවුණා. නීති විරෝධීව සුන්දර වෙරළ තීරය වනසමින් මෙම මාර්ග ඉදිකර ඇත්තේ දේශපාලන පක්ෂයක උවමනාව මතයි. ගම්වාසීන් පවසන්නේ ඉදිරි මහමැතිවරණයේදී අඩ්ඩාලච්චේන දිහිවරයින්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් මෙම මාර්ග ඉදිකිරීම නීති විරෝධීව සිදු කර ඇති බවටයි. ඒක දේශපාලනකාරයෝ මේක උන්ගේ වාසියට හදාගත්ත. කවුද? උන් හිතාගෙන ඉඳ වෙන පක්ෂ කවුරු හරි දුරු කරලා තියෙන කියලා තමයි මුන් මේකට මේවා කරේ. දැන් නේද මේක දේශපාලනකාරයෝ තමයි මේ රට ඒක තමයි විනාශ කරන්න නැති මේ දේශපාලන පක්ෂවල ගුණ්ඩුවලට මුළු මහත් රටකට අයත් වෙරළ තීරයක් මෙලෙස නීති විරෝධීව වනසා දැමීමට ඉඩ දිය හැකිද? දිගින් දිගටම නැගෙනහිර පළාතේ සිදුවන මෙම නීති විරෝධී ක්‍රියාවන්ට රජයේ වගකිව යුතු බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරනවාද? හිරු CIA අවදි නැත. ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානය. හැටන් ලිඳුල ප්‍රදේශයේ තේවත්තක සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකට එළූ බඹර ප්‍රහාරයකින් සිව්දරු මවක් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ බඹර ප්‍රහාරයට ලක් වූ තවත් 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. ලිඳුල ප්‍රදේශයේ පිහිටි ශාන්ත කුම්බස් තේවත්තේ දළු නෙලවින් සිටි මෙම පිරිස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඊයේ පස්වරුවේ. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක් ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. ඇය ලිඳුල ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි සිව්දරු මවක්. අපේ ස්පිතාලෙට වරුනේ අපිට පාරවල් හරියට නැහැ. මෙයාට හරියට අපිට වෙලාවට ස්පිතාලෙට එක්කන් එන්න තිබුණා නම් අනිවාර්යෙන් එයා බැර ගන්න තිබුණා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු ඇතුළත් කළේ ලිඳුල රෝහලටයි. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. කෙසේ වෙතත් වතු ආශ්‍රිතව ඇති බඹර කූඩු ඉවත් කර දෙන ලෙස කිහිප වරක්ම වතු හිමිකරුවන් දැනුවත් කළද ඔවුන් එය සැලකිල්ලට නොගත් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. කට්ටිය අනිවාර්යෙන් කියලා තියෙන්නේ මේක අපි සුද්ධ කරන්න ඕනේ තැන ඔක්කොම කියලා තියෙන්නේ. ඒ වුණාට එක්කෙනෙක්වත් මේ ගණන් අරන් නැහැ. මොකද මේගොල්ලන්ට ඕනේ දළු. මේගොල්ලන්ට කිසිම හානියක් සිදු වුණොත් ඒගොල්ලන්ට ඒකට වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ සල්ලි විතරයි. මේ අතර පසුගිය 25 වෙනිදා හැටන් ඇබෝස්ලි වතු යායේදීද කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තිදරු මවකට ජීවිතය හිමි වුණා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. දෙනියාය මැතිවරණ කොට්ටාශයේ දොඹගොඩගම මැදිරිපිටිය ගම්මානයේ පවුල් 85කට ආසන්න පිරිසක් ජීවත් වනවා.
තේවගාව ප්‍රධාන ආදාය මාර්ගය කරගත් මැදිරිපිටිය ගම්මානය සෙසු ගම්මාන සමග යා කෙරෙන්නේ පෙලෙන් ගසකට සහ කොස් ගසකට ගැටකසා සකස් කළ මේ වැල් පාලමින්. ගංවතුර වැනි ආපදා තත්ත්වයන් හමුවේ අවස්ථා කිහිපයකදී බිමට සමතලා වූ පාලම හේතුවෙන් ගම්වැසියන් පත් වූ අසීරුතාව වචනවලට පෙරළුවේ මේ ආකාරයෙන්. මීට ඉස්සෙල්ලා අර උඩහින් පාලමක් දාලා තුණා 2017 මැයි 26 ගම්වතුනේ වෙලාවේදී මේ පාලම් ඔක්කොම කඩලා ගියා. අපි කොට වුණා මේ පැත්තට. අපිට යන්න තැනක් තුන්නේ. ඒ නිසා අපි මෙන්න මේ පාලම් මේ ගස් දෙබල හොයාගෙන දාගත්තේ අපිට. ඒ ඉඩම්කාරයෝ මේකෙන් තමයි යන්නේ ඉන්නේ 3-400. සාම්පකාට යන්න ගියත්, කෝල්ට යන්න ගියත්, තපකන්තුරට යන්න ගියත්, ඔය ටිකේ තියෙන සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්න ගියත් අපිට මේකෙන් තමයි යන්නේ වෙලා තියෙන්නේ. මේක කල්ල ගියොත් අපිට යන්නේ නැත්තරම නැති වෙනවා. වහින වෙලාවට කොහොමවත් යන්න බෑ. ළමයි හරියට අපහසුතාවයට පත් වෙනවා. ළමයි මේ පටි ආස්සේ කකුල් ගිහිල්ලා ළමයි ආපස්සට ගෙදර ගිය අවස්ථා තියෙනවා මේ සුදු ගවුම් වල මඩ ගෑවිලා. හදිසියේ රෝගී තත්වයට පත්වන ගම්වැසියෙකු ප්‍රදේශයේ ආසන්නයේ ඇති රෝහලක් කරාගෙන යාමට ඇත්තේද මේ වාරු නැති පාලමයි. මේ ගහ දැන් ගැල වුණොත් අනිවාර්යයෙන්ම මුල් නැහැ. උඩාගස්වල ගැට ගහලා තියෙන්නේ. ඒ ගසුත් දැන් එනවා මේක ආවොතින්. ඉස්කෝලේම යනවා. ලෙඩෙක් ගෙනාවොතින් අනිවාර්යයෙන්ම ලෙඩ අරන් 4 දෙනෙක් යනවා. මේ ගහත් ඕක උට වැටුත් ලෙඩක් නැහැ, ගෙන්න කට්ටියක් නැහැ. පේනවනේ මාත්. දැන් මේක ගැලවෙන්න ඕන්න මෙන්න තියෙන්නේ. ජීවිතේ කප්පරක් සිහින ජයගැනීමේ අදිටනින් අකුරු කරන මේ පුංචි දරුදරියන් අලුයම් කාලේ පාලම තරණය කරන්නේ ජීවිත අවදානවද නොතකමින්. කලින් පාලමුකුත් තිබුණා ඒකත් ගම් වතුරට කඩාගෙන ගියා ඊට පස්සේ අපි පහුරු වලින් තමයි ගියේ අපි ගොඩක් බයයි පහුරේ යන්න මොකද කොයි වෙලේ පෙල්ලේවිත් දන්නේ නැහැ අපි ඉල්ලා සිටින අපිට කොහොම හරි කරලා පාලමක් හදලා දෙන්නේ කියලා අපිට මේ පාලම ඉක්මනින්ම සාදා දෙනවා නම් අපි මේ රජයටත් මේ ආද්‍යයටත් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන් සටන් නොකරන මේ ගම්වැසියන්ගේ එකම ඉල්ලීම වන්නේ ඔවුන්ගේ සිතට සැනසීමක් ගෙනීමට හැකිවන ලෙස මේ පාලම සකස් කර දෙන ලෙසටයි ගම වෙනුවෙන් ඉටු කොට ඇති මෙහෙය පිළිබඳ දේශපාලනඥයින් කතරම් පාරම්බෑවත් වසර 20කට ආසන්න කාලයක් ගස් දෙකකට මැදිව ජීවිත කිහිපයක් බිලිගනිමින් තවත් ජීවිත කිහිපයක් අවදානමට හෙළමින් ඇති මේ පාලම වෙනුවට තීර පාලමක් ඉදිකර දීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. බලධාරීන් තවමත් මේ පිළිබඳ අවධානයක් යොමු නොකර සිටින්නේ මේ වැල් පාලමට හෙට දිනේ තවත් ජීවිතයක් බිලිගැනීමට ඉඩ සලසමින්ද. රතු මිනිත්තුව මේ පිළිබඳ අවධානයෙන් රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට යහපාලන ආණ්ඩුවේ දේශපාලඥයින් සිය පැවැත්ම උදෙසා බොරු මත ප්‍රචාරය කරමින් එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව කළේ දේශපාලන පරිගණනය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට අද පැමිණි අවස්ථාවේදී ඇවන්ගාඩ් සමාගම අතනොමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තෙවන දිනටයි. මෙන්න මේ ලියුමේ තියෙනවා නාවික හමුදා මූලස්ථානයේ හිටපු නාවික හමුදාපති අද්මිරල් රහින්ද විජේරත්න මහත්මයා අවුරුදු 3කට නාවික හමුදාව ලබාගත් මුදල 2015 වසරේදී පවත්වපු ප්‍රසිද්ධ කමිෂන්ට ඒකේ කියලා තියෙනවා මෙන්න මේදී නාවික හමුදාව උපයපු මුදල මිලියන 1728යි කියලා අවුරුදු 3කට. ඒතර අපිට නඩු දැම්මේ මොකටද? මිලියන 11700ක් රජයට පාඩු කරා කියලා. ඒතර රජයට පාඩු කරා වෙන්නේ කොහොමද? අපි තමයි මේක ව්‍යාපාර ඥාන යොදවලා 11700ක් හම්බ කරේ. ඒ කරපේක පාඩුවේ කියලා තමයි නඩු දැම්මේ. ගිය ආණ්ඩුවේ ඔය හිටපු ජරාදීර්ණ දේශපාලනඥයෝ තමන්ගේ පැවැත්ම සඳහා මාධ්‍යරා බොරු කියලා දරු ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපකීර්තියටපත් කරන්න කරපු වෙන්නේ. ඊළඟට මෙන්න 2015 ඔක්තෝබර් 20 හිටපු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අත්සන් කරපු අවබෝධලා ගිවිසුම අවුරුදු 5කට අත්සන් කරා නීති අනුකූලයි කියලා ඒ ආණ්ඩුව. ඊට දවස් 21කට පස්සේ තමයි මේක පාර ගත්තේ. දැන් තේරෙන්නේ නැතිනම් කොච්චර දේශපාලන බලපෑමක් වුණාද කියලා අර්ජුන රණතුංග රාජිත් සේනාරත්න පාටලි චම්පි කරන්න ගියේ. අර්ජුන සෙක්‍රටරිලා දෙන්නෙක් එවලා මයිකව තියෙන අඩපට ඩීල් දාන්න ඇද්දි ලෑස්තිච්ච ආකාරය. මෙන්න මේවා තමයි ගිය ආණ්ඩුව කරපු පට්ටපල් බොරු. චම්පික ඒ වගේම රාජිත අර්ජුන සහ අනුර කුමාර දිසානකලා දේශපාලන අතුගාල දැම්ම දවසට තමයි මේ රටට හරියන්නේ. පසුගියදා මාතර බැලිගම මිරිස්ස ප්‍රදේශයේදී සංශයන් සුද්දා නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරම් නැමැති පාතාල සමාජිකයා හෙරොයින් ග්‍රෑම් 40ක් සමග පොලිස් විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
ජල බේසමක් පමණක් මිලදීගෙන සෙසු සියල්ල ඉවත දමන දෑ උපයෝගී කර ගනිමින් හලාවත ආනන්ද ජාතික පාසලේ 12 විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ඕලිත ඉඳුවර සිසුවා ස්වයංක්‍රීය ජල කරාමයක් නිෂ්පාදනය කර තිබෙනවා. කන්තලේ සේරවිල මාර්ගයේ මෝටර රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටේ සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු ඇතුළත් කෙරුණේ කන්තලේ මූලික රෝහලටයි. බකමුහුණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බකමුහුණ අධිකරණය ආසන්නයේදී යතුරු පැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටි යුද හමුදා බුද්ධි බලකායේ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා තම වැටුප ලබා නොදීමට කටයුතු කර ඇති බව පවසමින් සේවකයන් දෙදෙනෙකු වහලේ මත නැග සිය විරෝධය පළ කළා. COVID-19 වලින් පසු යලි පෙරපාසල් ආරම්භ කිරීම පිළිබඳ පෙරපාසල් ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහනක් අක්මීමන කොට්ටාස කලාප කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. රාවණඇල්ල අබේ භූමියට මල අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ ඒ සඳහා යොදාගත් ගලි බවුසරය තම බහරයට ගැනීමට ඇල්ල වනජීවි නිලධාරීන් සමත් වුණා. උඩරට එළවලු රටපුරා බෙදා හරිනු ලබන ප්‍රධාන මධ්‍යස්ථානය වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව දැඩි සෞඛ්‍ය අවධානමකට ලක්ව ඇතැයි වෙළඳුන් චෝදනා කරනවා. මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ ඇතිමලේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව යාල රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදී එම රක්ෂිතයේ කැබිලිත්ත දේවාල භූමියට අයත් කොටසේ සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි 4ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝනමස් කිලෝග්‍රෑම් 150ක් සහ යතුරු පැදියක් සමග මැදිරිගිරිය වඩිගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු මැදිරිගිරිය සහ කවුඩුල්ල වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු දැන් අද දවසේ විනිමය අනුපාත පිළිබඳ විමසා බැලීමක්. දැන් ලොවටා හිරු. ලොවටා හිරු. පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇමරිකාවේ 8 වන දිනටත් විරෝධතා ක්‍රියාත්මකයි. නිව්යෝර්ක්හි මැන්හැටන් පාලම මතට දහස් ගණනක් රැස් වූයේ ඝාතනයට ලක් වූ 45 ඇවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් හට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් ඔරිගන්හි මාර්ගයක් මත දෑත් පිටුපසට තබා ගනිමින් ජනතාව මෙලෙස විරෝධය පළ කරන්නේ ඝාතනය වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට සිටි ඉරියව්ව සිහිපත් කරමින්. I can't breathe හෙවත් මට හුස්ම ගැනීමට අපහසුයි යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට කළ ආයාචනය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබෙනවා. ධවල මන්දිරයේ ඉදිරිපිටද අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මකයි. මේ අතර හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන්ද විරෝධතාවලට සහාය දීමට එක්ව සිටිනවා. We built this country. විරෝධතා අතරතුර නිව්යෝර්ක් නගරයේ කඩසාප්පු කොල්ල කෑමට ලක්ව ඇති ආකාරයයි මේ. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ කළු ජාතිකයන්ට අකටයුතුකම් රැසක් සිදුවන බවට චෝදනා එල්ලවන්නේ සුළු ජනවර්ගවලට එරෙහිව ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශද පදනම් කරගනිමින්. ඒ අනුව මේ වන විට ඇමරිකාවේ ගොඩනැගෙන විරෝධතා ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් අපේක්ෂා කිරීම මෙන්ම ජනපති ට්‍රම්ප් විරෝධයක් බවටද පත්ව තිබෙනවා. මේ අතර ලෝක පොලිස් කාර්යාලයේ පොලිසිය මීට පෙර අවස්ථාවල කටයුතු කළ ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වනවා. දෙදහස් දහසේ වසරේදී පොලිස් මෙහෙයුමක් අතරතුර ප්‍රංශයේදී මියගිය කළු ජාතික තරුණයෙකු සිහිපත් කරමින් පැරිස් නුවර විරෝධතාවක් පැවැත්වුණා. එය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මේ යාමේ සිද්ධිය හා සමගාමීව මෙම විරෝධතාවද අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වී සිදු කරන්නට යෙදී ඇති බවයි. ලොවටා හිරු.
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පාසල් පුහුණුකරුවන් 225 දෙනෙකුට රුපියල් 20,000 බැගින් බෙදා දීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහනේ පළමු අදියරේදී පාසල් පුහුණුකරුවන් 132 දෙනෙකුට මුදල් පිරිනැමීම ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අල්හපෙරුම් මහතාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 45ක මුදලක් වෙන් කර ඇති අතර මෙහිදී පාසල් 40ක් සඳහා ක්‍රිකට් උපකරණ පිරිනැමීමක්ද සිදු කෙරුණා. මෙම උත්සවයේ අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණ කළේ මුදලට තරඟ පාවා දීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකින් තිදෙනෙකුට එරෙහිව මෙවන විට ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණ සිදු කරන බවයි. අද අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මීය කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මම ඒකේ විත්තිකරුව කවුද කියන නෙමෙයි උත්සාහ ගන්න. විත්තිකුඩුවේ කවුරු හිටියත් නැතත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ලක් වෙලා තියෙනවා. මේ 2020 වසරේ Under 19 World Cup එකේ අපේ ස්ථානය 9 වෙනි ස්ථානය. කවුද චැම්පියන්ස් වුනේ? 2003 ටෙස්ට් වරම් හිමි කරගත්තු the youngest nation බංග්ලාදේශ. හાર્ඩ්බෝල් ක්‍රීඩා කරන පාසල් ලංකාවෙම තියෙන 642යි. Tamanට කියලා ක්‍රීඩා පිටියක් තියෙන ටර්ෆ් එකක් පිටියක් තියෙන ඉස්කෝල 28කට විතර. ඒ 642කින් 450කට Tamanට කියලා ක්‍රීඩා පිටියක් නැහැ. මේක තමයි යථාර්ථය. අපේ වගකීම තමයි ඒ ඉතිහාසයට ඇඟිලි දික් කරන්නේ නැතිව අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් අලුත් වැඩපිළිවෙලක් ඇතිව ඉස්සරහට එන්නේ. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තමයි ඕනම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යෂ්ටිය බවට පත් වෙන්නේ. පහුගිය දවසක අසුබ ආරංචියක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිළිබඳව ලැබුණා. අපි ජාතියක් විතර විශාල බලාපොරොත්තුවක් තියන් හිටපු ක්‍රීඩකයෙක්. ඒ බලාපොරොත්තුව එහෙම බිඳ වැටලා තියෙනවා. ඒක අවසන් උදාහරණය මිසක් ඒක පළමු උදාහරණය නෙමෙයි. ජාතික තලයේ ක්‍රීඩකයන් 3 දෙනෙක් ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් මැච් ෆික්සින් ගැන. එසා අලුත් ක්‍රීඩකයන් මේකෙන් දැනුවත් කරා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් නෙමෙයි ක්‍රිකට් මැච් එක. COVID-19 කියන ඉතාම අවාසිදායක තනතිරුවේ අපි හෙමින් පරිස්සමින් නොදවි විශිෂ්ට ඉනිමක් ගොඩනගන කණ්ඩායමක් කියලා ලෝකෙම පිළිගන්නවා. රටක් විදියට. ඒක හොඳ කැප්ටන් කෙනෙක් ඉන්නවා කියලා කියන එක ලෝකෙ පිළිගන්න කාරණාවක්. ඒ අපිට මේ අභියෝගය ලොකු අභියෝගයක් නෙමෙයි. අපි අභියෝගයට අපි කැප වෙන්න හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. පැත්තක් නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු සවස 6:55 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.